ඉක්මනට වේගයෙන් කතා කරගෙන යමු. හරි. දැන් මම මේ රූප සටහන් වලින් දක්වලා තියෙන්නේ ශාක සෛලය හා සත්ත්ව සෛලයේ දර්ශීය රූප සටහන්. දර්ශීය කියන්නේ පුතේ දර්ශීය කියන වචනේ තේරුම දැන් මේකත් එකපාරක් පේපර් එකේ තිබුණා. 2019 ප්‍රශ්න පත්‍රයේ තිබුණේ. දර්ශීය කියන වචනේ තේරුම සියලුම ඉන්ද්‍රියකා අන්තර්ගත වූ සෛලයක් කියන එක. දැන් සාමාන්‍යයෙන් සෛලයක් ගත්තම සෛලයක තියෙන්න පුළුවන් සියලුම කොටස් නැහැ හැම සෛලයකම. දැන් අපේ ශරීරයේ සෛල තියෙනවා 206ක්. එකිනෙකට වෙනස් සෛල වර්ග 206ක් තියෙනවා. මේ සෛල වර්ග නිර්මාණය වෙලා තියෙන්නේ ව්‍යුහය නිර්මාණය වෙලා තියෙන්නේ කෘත්‍යයට අනුව. කරන කාර්යයට අනුව තමයි සෛලය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට අනවශ්‍ය ඉන්ද්‍රියකා එතනින් ඉවත් වෙනවා. දැන් ශ්වසනය කරන්න නම් වැඩිපුර ඕනෝනේ මයිටොකොන්ඩ්‍රියා. එතකොට ශ්වසනය කරන්න හැඩගැහිලා තියෙන සෛලීය ශ්වසනය වේගයෙන් කරන්න ඕන තැන්වල තියෙන සෛලවල මයිටොකොන්ඩ්‍රියා වැඩි. එතකොට අනවශ්‍ය දෙයක් තියෙනම් ඒක ඉවත් වෙනවා. දැන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න හැදගැහිලා තියෙන සෛලවල හරිතලව තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය නොකරන කඳේ තියෙන ශාක කඳක තියෙන සෛලවල හරිතලව නැහැ. නමුත් අපි ඉගෙන ගනිද්දී සියලුම සෛල අන්තර්ගත වෙන සියලුම ඉන්ද්‍රියක අන්තර්ගත වෙන විදිහට තමයි සෛලයක කොටස් හඳුනගන්නේ. එතකොට අපි ඒකට කියන්නේ දර්ශීය සෛලය. මේ තියෙන්නේ දර්ශීය ශාක සෛලය. දර්ශීය ශාක සෛලය. මේ තියෙන්නේ දර්ශීය සත්ත්ව සෛලය. හරිද? එතකොට මේ සෛලයක පිටතින්ම තියෙන්නේ සෛල බිත්තිය. සෛලයක පිටතින්ම තියෙන්නේ මොකද්ද? සෛල බිත්තිය. සෛලයක ශාක සෛලයක පිටතින්ම තියෙන සෛල බිත්තිය. එතකොට මේ සෛල බිත්තිය හැඩගැහිලා තියෙනවා මම ඕගොල්ලන්ට ගිය සතියේත් කියලා දුන්නා. සෛල බිත්තිය හැදිලා තියෙනවා ප්‍රධාන සංඝටකයේ විදිහට සෙලියුලෝස්. සෛල බිත්තියේ තියෙන ප්‍රධාන සංඝටකයේ සෙලියුලෝස්. ඊට අමතරව තියෙන බලලා හෙමි සෙලියුලෝස්. සෙලියුලෝස් හෙමි සෙලියුලෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. ඊට අමතරව සෛල බිත්තියේ තැන්පත් වෙලා තියෙන බලලා සමහර සෛලවල ලිග්නින්. ලිග්නින් තැන්පත් වෙච්ච ගමන් සෛල බිත්තිය මැරෙනවා. සෛල බිත්තිය මැරෙන්නේ සෛල බිත්තිය කොහොමත් අජීවී. සෛල බිත්තිය අපාරගම්‍ය වෙනවා. කොහොමත් අජීවී. මතකද දැන් සෛල බිත්තිය සජීවී නෑ. කොහොමත් අජීවී අපාරගම්‍ය වෙනවා. අපාරගම්‍ය කියන්නේ ද්‍රව්‍ය හුවමාරුව නතර වෙනවා. ද්‍රව්‍ය හුවමාරුව නතර වෙච්ච ගමන් සෛලය මැරෙනවා. සජීවී සෛලයක නම් සෛල බිත්තියට අංග වෙන්නේ සෙලියුලෝස්. අජීවී සෛලයක නම් සෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වෙලා. හොඳට මතක තියාගන්න. සෛල බිත්තියට ඇතුළතින් තියෙන මේකේ කාර්යය තමයි සෛලයට හැඩයක් ලබා දීම, දැඩි බවක් ලබා දීම. ඒව තමයි ආරක්ෂාව ඇතුළත කොටස් සෛල බිත්තියේ කාර්යය. සෛල බිත්තියට වහාම ඇතුළතින් තියෙන ප්ලාස්ම පටලය. සෛල ප්ලාස්ම පටලය. මම මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ. සෛල ප්ලාස්ම පටලය. දැන් මෙතන තියෙන්නේ ඒකම තමයි. සෛල ප්ලාස්ම පටලය. සෛල ප්ලාස්ම පටලය හැදිලා තියෙන්නේ ප්‍රෝටීන හා ලිපිඩ වලින්. ඒවා විභාගයට අවිල්ල තියෙන ෆොස්ෆොලිපිඩ, ග්ලයිකොලිපිඩ, ග්ලයිකොප්‍රෝටීන ඒ වගේ ඒවායින් හැදිලා තියෙනවා. හරිද? මේක අර්ධ පාරගම්‍ය පටලය. ඒකේ තේරුම තෝරාගත් අංශු වලට පමණක් හුවමාරු වෙන්න ඉඩ දෙනවා. අර්ධ පාරගම්‍ය පටලය. හරිද? එතකොට ඒකේ කාර්යය තමයි සෛලය හා පිටත ද්‍රව්‍ය හුවමාරු කිරීම. ඒක හරහා තමයි ද්‍රව්‍ය ගමන් කරන්නේ. සත්ත්ව සෛලයක නම් බාහිර ආවරණය සෛලයක් වටා බාහිර ආවරණය ලෙස ක්‍රියා කරන්නේ සෛල ප්ලාස්ම පටලය. දැන් මේ සෛල බිත්තිය, සෛල ප්ලාස්ම පටලය අපි මේවා ගන්නෙ නැහැ ඉන්ද්‍රියකා විදියට. ඉන්ද්‍රියකා කියන්නේ ඊට ඇතුළතින් තියෙන කොටස් වලට. හරිද? ඊට ඇතුළතින් මේ සෛල ප්ලාස්ම පටලයට ඇතුළතින් තියෙන සම්පූර්ණ ප්‍රදේශයේම ජෙලිවැනි ද්‍රව්‍යයක් පිරීලා තියෙනවා. ජල්ලිමය ද්‍රව්‍යයක් පිරීලා තියෙනවා. අන්නේ ද්‍රව්‍යයට කියන්නේ සෛල ප්ලාස්මය කියලා. දැන් මේ හරිය තියෙන්නේ මොනවද? සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය. දැන් මෙතනක් තියෙන්නේ සෛල ප්ලාස්මය.
එතකොට සෛලප්ලාස්මයේ වැඩිපුරම තියෙන ජලය. මේක තරලමය ජෙලි වගේ. එතකොට අනිකුත් ඉන්ද්‍රිකා ගිලිලා තියෙන්නේ අනිකුත් ඉන්ද්‍රිකා තියෙන්නේ මේ සෛලප්ලාස්මය ඇතුලේ. ඒ ඉන්ද්‍රිකා වලට අවශ්‍ය ඒ කියන්නේ ඒවයි ආරක්ෂාවට නැත්නම් ඒවා තියාගන්න මාධ්‍ය විදියට ක්‍රියා කරන්නේ සෛලප්ලාස්මය. ඊළඟ සෛලයක් තුල සෛලප්ලාස්මයේ සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. හරි සෛල තුල සිද්ධ වෙන ප්‍රතික්‍රියාවට අපි කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා. ඒතර සෛලප්ලාස්මය ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍ය සපයනවා. හරි ඒ අවකාශය සපයනවා. ඒතර ඔන්න සෛලප්ලාස්මය තුල තමයි අනිකුත් ඉන්ද්‍රිකා ගිලිලා තියෙන්නේ. එතකොට මේ ශාක සෛලයක තියෙනවා විශාල ඉන්ද්‍රිකාවක් මැද. ඒක නිසා අනිකුත් ඉන්ද්‍රිකා වටේට ගිහිල්ලා තියෙනවා. පර්යන්තයට තල්ලු වෙලා තියෙනවා. සෛල බිත්ති කෙළවරට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිකාවට කියනවා රික්තකය. මේ රික්තකයේ තියෙන මෙන්න මේ පටලය මේක ඒක පටලයක්. එක පටලයක්. ඒකට කියනවා රික්තක පටලය. එහෙම නැත්නම් කියනවා තාන ප්ලාස්ටය. රික්තක පටලය එහෙම නැත්නම් මේ තව නමක් කියනවා තාන ප්ලාස්ටය. ඇතුලේ තියෙන යුෂයට කියනවා සෛල යුෂය. ඇතුලේ තියෙන යුෂයට කියන සෛල යුෂය. සත්ත්ව සෛලයක විශාල රික්තකයක් නැහැ. පොඩි පොඩි රික්තක තනින් තන තියෙන්න පුළුවන්. මේ වගේ විශාල මධ්‍ය රික්තකයක් නැහැ. මේ රික්තකයේ ඇතුලේ තියෙන සෛල යුෂයේ තියෙන්නේ වැඩිපුරම ජලය. ඊට අමතරව සීනි තියෙන්න පුළුවන්, ලවණ වර්ග තියෙන්න පුළුවන්, අයන වර්ග තියෙන්න පුළුවන්, වර්ණක තියෙන්න පුළුවන්. හරිද? ඔන්න වගේ ද්‍රව්‍ය තියෙනවා. රික්තක යුෂයේ තියෙන්න පුළුවන්. එතකොට මොනවද තියෙන්නේ? ඔයගොල්ලන්ට මම කිව්වා ජලය තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා මොනවද? මම කියනම් පොතේ තියෙන දිගම හරියටම ජලය, සීනි, අයන වර්ග, වර්ණක. එතකොට අයන වර්ග කිව්වා ලවණ වර්ග පිටලා තියෙනවා. මේ රික්තක යුෂයේ ජලය පිරුණම සෛලය පිම්බෙනවා. රික්තක යුෂයෙන් ජලය ඉවත් වුණාම සෛලය ඇකිලෙනවා. අපි ඒවට කියන්නේ ශූන්‍යතා චලන කියලා. පිම්බීම ඇකිලීම. ඒතර ශෛලයක ශූන්‍යතාවය පාලනය කරන්න මෙන්න මේ රික්තක වැදගත් වෙනවා. රික්තකයේ ජලය පිරුණම සෛලය මේ පිම්බෙනවා. අකාෂ්ඨීය ශාකවල, ඒ කියන්නේ අරටුවක් නැති ශාකවල කඳ ඍජුව තබා ගන්න මෙන්න මේ රික්තකවල ජලය පිරීම වැදගත් වෙනවා. ඒතර පායන කාලයේදී හොඳට වියලි කාල දේශගුණයක් ආවොත් මේ රික්තකවල තියෙන ජලය ඉවත් වෙනවා. ජලය ඉවත් වෙනකොට කඳ ඍජුව තබා ගන්න බැරි වෙනවා. ශාක මැලවෙන්නේ එහෙමයි. හරිද? එතකොට ওই විදිහට අපිට කතා කරන්න පුළුවන් රික්තකවල කාර්යය ජල තුල්‍යතාව පවත්වා ගැනීම. සන්ධාරණය. ඊට අමතරව අර රික්තක යුෂයේ තියෙන වර්ණක නිසා සමහර වෙලාවට සෛලවලට වර්ණයක් ලැබෙනවා. සමහර ශාක සෛල සමහර ශාකවල අවයව කොටස් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වීමට හේතුව එකක් මේක. හරිද? එකක් රික්තක යුෂයේ තියෙන වර්ණක වර්ග. ඒතර මේකේ විශාල රික්තක නැහැ. ඊට පස්සේ සෛලයක තියෙන වැදගත්ම ඉන්ද්‍රිකාව තමයි නෂ්ටිය. න්‍යෂ්ටිය. මේ තියෙන්නේ නෂ්ටිය, මේ තියෙන්නේ නෂ්ටිය. මේ නෂ්ටිය කියලා කියන්නේ පටල දෙකකින් වට වෙච්ච ඉන්ද්‍රිකාවක්. තා විදිහට කියනවා ද්විත්ත පටලමය ඉන්ද්‍රිකාවක්. මම මේක නම් කරන්න. මේ තියෙන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. මෙතන මේ තියෙන්නේ න්‍යෂ්ටිය. මම දැන් ඔය න්‍යෂ්ටිය කියලා ඊතලයේ දැම්මේ න්‍යෂ්ටි පටලයට. ඒ න්‍යෂ්ටි පටලයේ තනින් තන සිදුරු තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේක එක දිගට රවුමට ඇඳලා නැහැ. තනින් තන සිදුරු පිළිතර විදිහට ඇඳලා තියෙනවා. අපි ඒවට කියන්නේ න්‍යෂ්ටික ජිද්‍ර කියලා. න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ද්‍රව්‍ය එළියට එන්නේ මේ න්‍යෂ්ටික ජිද්‍ර හරහා. ඊළඟ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ ප්‍රදේශයක්. මේකට කියන්නේ න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව. ඊට අමතරව මේ කෙඳි කෙඳි වගේ ජාලයක් තියෙනවා ක්‍රොමැටින් දේහ. නැත්නම් ක්‍රොමැටින් ජාලය කියලා කියන්නේ. ක්‍රොමැටින් දේහ. මේ පාඩම පුතේ මෙහෙම එකක් තියෙනවා. ඕගොල්ලන්ට මේක හරියට අහන් හිටියන් ආයි පාඩම් කරන්න ඕනේ නැහැ. හරිද? ඒක නිසා හොඳට අහන් හිටියන් නැත්නම් මම දැන් ගිය සතියේ ඇඳ රූපය මේ සතියේ රූපය ඇඳ ඒක හරියට කියලා දෙන්න ඕන නිසා තමයි මේක ඒ රූපය ඇඳේ. වෙලාව ගියා. ඒක නිසා හොඳට අහන් ඉන්න. එතකොට මේ පාඩම මතක හිටිනවා. න්‍යෂ්ටිකාව. හරිද?
මේ න්‍යෂ්ටිකාවේ අඩංගු වෙනවා ප්‍රෝටීන්. ප්‍රෝටීන අඩංගු වෙන ප්‍රදේශයක් තමයි න්‍යෂ්ටිකාව කියලා කියන්නේ. හරිද? න්‍යෂ්ටිකාව මෙයා කළු පාටට පේන්න ගන්නවා. ඊට පස්සේ මේ ක්‍රොමැටින් දේහ නැත්නම් මේවා කෙදි වගේ ජාලයක් තියෙන්නේ පැහැදිලිව පේන්න ගන්නවා සෛලය විභාජනය වෙන කාලය. ඔයගොල්ලෝ සෛලය පාඩමේදී පටන් ගන්නකොටම කිව්වනේ නව සෛල බිහිවන්නේ කලින් පැවති සෛල විභාජනය වීමෙන්. සෛලවාදයෙන් කියන්නේ අලුත් සෛල හැදෙන්නේ පරණ සෛල බෙදිලා. ඒ බෙදෙන්න පටන් ගන්න කාලෙදී එකපාරට බෙදෙන්න ඉස්සෙල්ලා සෛලය විකසණය වෙන්න ඕන. ඉස්සෙල්ලා මුලින්ම හැදෙන සෛලය එන්න ලොකු වෙනවා, වර්ධනය වෙනවා. වර්ධනය වෙලා විකසණය වෙන්න ඕන. වර්ධනය විකසණය ඊට පස්සේ තමයි විභාජනය වෙන්නේ. වර්ධනය කියන්නේ පොඩි සෛලය ටික ලොකු වෙලා වැඩුණු සෛලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන ඉන්දිකා ඒවා નિયમિત පරිදි සකස් වෙනවා. ඊට පස්සේ තමයි ඒක බෙදෙන්නේ. මේ බෙදෙන්න පටන් ගන්න කාලෙට මෙන්න මේ ක්‍රොමැටින් දෙක පේන්න ගන්නවා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තියෙනකොට අපි ඒකට කියන්නේ වර්ණ දේහයක් කියලා. වර්ණ දේහ ක්‍රොමැටින් දේහ පේන්න ගන්නකොට අපි කියන නම තමයි වර්ණ දේහ. මේ වර්ණ දේහයක තියෙන මැද කොටසට කියන්නේ සෙන්ට්‍රොමියරය. මේ දෙපැත්තේ තියෙන කොටස් දෙකට කියන්නේ වර්ණ දේහාංශ. සෙන්ට්‍රොමියරය ඊට පස්සේ වර්ණ දේහාංශ. එතකොට අපේ සෛලයක සාමාන්‍ය දෛහික සෛලයක එහෙම නැත්නම් සාමාන්‍ය දේහ සෛලයක මිනිස්සෙක්ගේ වර්ණ දේහ තියෙනවා 46ක්. කටපාඩම් කරලා තියාගන්න ආයි අමතක නොවන විදිහට. සාමාන්‍ය දේහ සෛලයක මිනිස්සෙක්ගේ වර්ණ දේහ තියෙන මිනිස් විශේෂයේ සාමාන්‍ය දේහ සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා. ප්‍රජනක සෛලයක ඒ කියන්නේ ජන්මාණුවක වර්ණ දේහ තියෙන 23යි. භාගයයි. හරිද? ශුක්‍රාණුවක වර්ණ දේහ 23යි තියෙන්නේ. ඩිම්බයක වර්ණ දේහ 23යි තියෙන්නේ. ශුක්‍රාණුවයි ඩිම්බය එකතු වෙලා හැදෙන යුක්තාණුවේ ආපහු වර්ණ දේහ 46ක් තියෙනවා. එමයි පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ ගන්න නියතව තියාගන්නේ සෛලවල. මේක බෙදුනම දැන් මේ දේහ සෛල ඒවයින්ම තමයි මේ ජන්මාණු හැදෙන්නේ. හරිද? එතකොට 46න් හැදෙන්නේ 23. 23ේම දෙකක් එකවනම ආපහු 46යි. ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ ගන්න වෙනස් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් න්‍යෂ්ටියේ තියෙනවා න්‍යෂ්ටිකාව හා අනිත් මොනවද? ක්‍රොමැටින් දේහ සෛල විභාජනය වෙන කාලයට පේන්න ගන්නවා වර්ණ දේහ. මේ වර්ණ දේහවල හොඳට අහගෙන ඉන්න මේ ටික ගොඩාක් ඕගොල්ලොන්ට මතක තියාගන්න ඒවා තියෙනවා. මේ වර්ණ දේහවල තියෙන DNA අණු. වර්ණ දේහවල තියෙනවා මොනවද? DNA අණු. DNA අණුවක කොටසකට තමයි කියන්නේ ජානයක් කියලා. ක්‍රොමැටින් දේහ පේන්න ගන්නකොට අපි කියනවා වර්ණ දේහයක් හැදලා තියෙන්නේ DNA හා හිස්ටෝන් කියන ප්‍රෝටීනේ එකතු වෙලා. කියන්නේ වර්ණ දේහයක තියෙන DNA. DNA අණුවක තියෙනවා ජාන කියලා කොටස. DNA අණුව කියන්නේ ඩිऑක්සිරයිබෝනියුක්ලියික් අම්ල. හරිද? ඔයගොල්ලෝ ඒක ඉගෙනගෙන තියෙනවනේ 10 වසරේ පළවෙනි පාඩමේදී. ඩිऑක්සිරයිබෝනියුක්ලියික් ඇසිඩ් වලට තමයි කියන්නේ DNA. මේ DNA අණුවක තියෙන එක්තරා නිශ්චිත භස්ම අණුපිළිවෙලකට කියන ජානයක් කියලා. ඒතර මේ වර්ණ දේහවල තමයි ජාන පිටල තියෙන්නේ. ජාන වලින් තමයි යම්කිසි පුද්ගලයෙකුගේ ලක්ෂණ තීරණය කරන්නේ. දැන් මගේ ලක්ෂණ තීරණය වෙලා තියෙන්නේ මගේ ගාව තියෙන ජාන වලින්. මම උසද මිටිද කළුද සුදුද මගේ ශරීර වර්ණය මොන වගේද? හරිද? මම කතා කරන විදිය, මම hina වෙන විදිය, මම අඬන විදිය ඔය හැම එකක්ම මම සින්දුවක් කිව්වොත් ආයි මිනිස්සු hina වෙන විදිය ඔය ඔක්කොම තීරණය වෙලා තියෙන්නේ මොනවයින්ද? ජාන වලින්. ඒක මනුස්සයාගෙන් මනුස්සයාට මොකද්ද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා. එතකොට මේ ඥාන අපිට ලැබෙන්නේ පරම්පරාවෙන්. එනම් පරම්පරාවෙන් පරම්පරාවට අපිට ලැබෙන ලක්ෂණ වලට කියන්නේ ආවේනික ලක්ෂණ කියලා. ආවේනික ලක්ෂණ ගබඩා කර තබා ගැනීම හා සම්ප්‍රේෂණය කිරීම. දැන් මෙයාගෙන්ම ඊළඟ පරම්පරාව යන්නේ. මෙන්න මෙයාගෙන් තමයි කරන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහවල. එහෙනම් න්‍යෂ්ටියේ කාර්යයන් නැහුවොත් එකක් තමයි ආවේනික ලක්ෂණ ගබඩා කිරීම හා ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. ඒවා ගබඩා වෙන්නේ වර්ණ දේහවල. ඒවා තියෙන DNA අණුවල තියෙන ජාන කියන්නේ ඒවට. ඒ වගේම මේ වර්ණ දේහවල තියෙන ජාන වලින් තමයි මේ සියලු දේවල් පාලනය කරන්නේ. සෛලය තුළ සිද්ධ වෙන සියලු ජීව ක්‍රියා පාලනය කරන්නේ මෙයා. න්‍යෂ්ටියේ කාර්යයන් දෙකක් තියෙනවා. දෙකක් නෙවෙයි තුනක් කරලා ලියන්නත් පුළුවන්. පළවෙනි එක තමයි සෛලය තුළ සියලු ජීව ක්‍රියා පාලනය කිරීම.
සෛලය තුල සියලු ජීව ක්‍රියා පාලනය කරන්නේ න්‍යෂ්ටිය. දෙවැනි එක තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය කිරීම. තුන්වෙනි එක තමයි ආවේනික ලක්ෂණ ගබඩා කර තබා ගැනීම. ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට මේවද ආවේනික ලක්ෂණ කොට අපි එකට කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය කියලා. මොකද ආවේනික ලක්ෂණ ගබඩා කරන්න බෑනේ. ලක්ෂණ සඳහා වැදගත් වෙන ඥාන. ඒවට කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය. ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම, ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම, ඊළඟට සෛලය තුල සියලු ජීව ක්‍රියා පාලනය කිරීම. ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕන දැන් එහෙනම් මිනිස් විශේෂයේ සෛලයක් තුල දේහ සෛලයක් තුල සාමාන්‍ය දේහ සෛලයක් තුල වර්ණ දේහ තියෙනවා 46ක්. තව ඔයගොල්ලන්ගේ පොතේ උදාහරණ විදිහට දීලා දෙනවා. ගෙම්බෙක්ගේ දේහ සෛලයක වර්ණ දේහ තියෙනවා 26ක්. විශාකයේ වර්ණ දේහ 24ක්. හරිද? එනම් න්‍යෂ්ටියේ ප්‍රධාන කාර්යය තමයි සෛලය තුල සියලු ජීව ක්‍රියා පාලනය කිරීම. හරි. එතකොට ඒ ටික අපි කතා කරමු. ඊට පස්සේ මම යනවා මෙන්න මෙතෙන්ට. මයිටොකොන්ඩ්‍රියා. මේකේ නම තමයි මයිටොකොන්ඩ්‍රියා. මම මේ එකක් වෙන්න තමයි යන්නේ. මේ එකක් නෙවෙයි තියෙන්නේ. එකක් මතක තියාගන්න. සමහරවිට ඔයගොල්ලෝ එහෙමත් හිතනවානේ. මයිටොකොන්ඩ්‍රියා. මේක වෙනස්. හරිද? මේ මයිටොකොන්ඩ්‍රියා වන් නෙවෙයි. පැහැදිලිව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්න ඕන. මයිටොකොන්ඩ්‍රියා. මේකට කියන නම් තියෙනවා තව. මේකට කියනවා ශක්ති බලාගාරය. සෛලයේ ශක්ති බලාගාරය. අර නිකන් අපිට විදුලිය සපයන විදුලි බලාගාරයක් වගේ. ඒ වගේම ජව පොළ. මොකද මෙහෙම කියන්නේ හේතුව මේ සෛලයේ ජීව ක්‍රියාවලි වලට අවශ්‍ය ශක්තිය නිපදවන තැන තමයි මෙතන. සෛලයට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ මයිටොකොන්ඩ්‍රියාව. මේ ශක්තිය නිපදවන්නේ ශ්වසනයේ. හරිද? සෛලය තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට කියන්නේ ශ්වසනය, සෛලීය ශ්වසනය. නැත්නම් අපි කියන ස්වායු ශ්වසනය. මම ඒක ලිව්වොත් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ග්ලූකෝස් C6යි H12යි O6යි. ධන ඔක්සිජන්. ග්ලූකෝසුයි ඔක්සිජනුයි එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ්, ජලය, ධන ශක්තිය. මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා තුල. ග්ලූකෝස් ධන 6යි O2, ඊතලයක් 6යි CO2, 6යි ජලය ධන ශක්තිය. ඔන්න තුලිත කරා. තුලිත කරා කියන්නේ දෙපැත්ත සමාන කරා. හරිද? සංඛ්‍යාව. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා වල. මෙතනින් නිපද වෙන ශක්තියෙන් තමයි සෛලය තුල ජීව ක්‍රියා සිද්ධ වෙන්නේ. හරිද? එහෙනම් සෛලය තුල ස්වායු ශ්වසන ප්‍රතික්‍රියාව මගින් ශක්තිය නිදහස් කිරීම කරන්නේ මයිටොකොන්ඩ්‍රියා. මේකේ හැඩය අණ්ඩාකාර හෝ දණ්ඩාකාරයි. ගොඩක් වෙලාවට අණ්ඩා බිත්තරයක් වගේ. බිත්තරයක් හැඩති එහෙම නැත්නම් දණ්ඩක් වගේ. හැඩති ද්විත්ත පටලමය. දැන් හොඳට මතක තියාගන්න මේ ඉන්ද්‍රිකා අපි ඉන්ද්‍රිකා වටේ තියෙන පටල ප්‍රමාණය අනුව බෙදෙන කොටස් තුනකට. පටල රහිත, ඒක පටලමය, ද්විත්ත පටලමය. දැන් මේ න්‍යෂ්ටිය කියන්නේ ද්විත්ත පටලමය. මයිටොකොන්ඩ්‍රියා කියන්නේ ද්විත්ත පටලමය. හරිතලව කියන්නේ ද්විත්ත. ඔච්චරයි තියෙන්නේ. න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිතලව. ඉතුරු ඒවා බහුතරයක් ඒක පටලමය. පටල නැති ඒවා තියෙන මේ පොඩි පොඩි ද්විත්ත වගේ ඒවට කියන්නේ රයිබෝසෝම්. අනිත් ඒවා ඒක පටලමය. මේක ද්විත්ත පටලමය. මේක ඇතුලේ පටලේ තමයි මේ ඇතුලට මෙහෙම මේ නෙරලා තියෙන්නේ. ඇතුලට මෙහෙම ඇබරිලා වගේ කියලා තියෙන ඇතුලේ පටලේ. පිට පටලේ තමයි මේ තියෙන්නේ. එනවනේ මයිටොකොන්ඩ්‍රියා ද්විත්ත පටලමය ඉන්ද්‍රිකාව. හරිද? ඒකෙන් කරන්නේ සෛලීය ශ්වසනය මගින් ශක්තිය නිපදවීම. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන මෙන්න මේතර පැතලි නිකන් shopping bag එකකට වතුර පුරවලා shopping bag එකක් උඩ එකක් තිබුවම එන හැඩයක් වගේ තියෙන ඉන්ද්‍රිකාව. මේකට කියන්නේ ගොල්ගි සංකීර්ණය. එහෙම නැත්නම් කියනවා ගොල්ගි දේහ. ගොල්ගි දේහ කියලා කියනවා. එහෙම නැත්නම් ගොල්ගි සංකීර්ණය කියලා කියනවා. මෙතන තියෙන්නේ ඒක. ගොල්ගි දේහ. හරි. ගොල්ගි දේහ කියලා කියන්නත් පුළුවන්. ගොල්ගි සංකීර්ණය කියලා කියන්නත් පුළුවන්. මේකෙන් කරන්නේ මේ සෛලයට අවශ්‍ය විවිධ ශ්‍රාවයන්. හරිද? විවිධ ශ්‍රාවයන් ශ්‍රාවීකෘත්‍ය කරන්නේ.
ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම අසුරා තැබීම අවශ්‍ය වෙලාවට මේ පිටකි. ඔය අපේ මේවට අවශ්‍ය මේ සෛලයේ තියෙන ජීව ක්‍රියාවලි වලට අවශ්‍ය ශ්‍රාවයන් තියෙනවා. හෝමෝන, එන්සයිම, ප්‍රෝටීන වර්ග ඒ වගේ ඒවා තියෙනවා. ඒවා නිපදවල කබඩා කරන් තියන් ඉන්න මේ මල්ලේ. හරි සමහරවිට සුද්ධ ජීවීන්ට ඒව නිපදවන ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒවා කබඩා කරන් තියන් ඉතලා අවශ්‍ය වෙලාවට ඒවා පිට කරනවා. එතෙන්දි මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවනේ මේ ගොල්ගි සංකීර්ණයත් එක්ක මම මේක පැත්තෙන් පොඩි පොඩි බෝල වගේ වැදලා තියෙනවා. ඒ තියෙන්නේ අර ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවපු මලු. ඒව හරහා මේවා පිටතට ලබා දෙන්න පුළුවන්. හරිද? ලබා දීලා සෛලය තුළ යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒකට උදව් කරන්න පුළුවන්. එහෙනම් ගොල්ගි දේහවල කාර්යය තමයි ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම. හරිද? ඒවා අසුරා තැබීම අවශ්‍ය වෙලාවට ශ්‍රාවය කිව්වා. ඊට පස්සේ මම යනවා මෙන්න මෙතෙන්ට. මේ න්‍යෂ්ටියත් එක්ක තියෙන නල මාර්ගවලට. මේ න්‍යෂ්ටියත් එක්ක තියෙන නල මාර්ග මේවා නිකන් සෛලය පුරා විහිදිලා තියෙනවා. මේ නල පද්ධති. මේවා එකකට එකක් සම්බන්ධයි. නමුත් සෛලය පුරා විහිදිලා තියෙන එක අඳින්න ගියොත් අපිට සෛලයේ අනිත් ඉන්ද්‍රියක බලා ගන්න බැරි වෙනවා. ඒක නිසා මම ඔන්න තනින් එහෙම නල පද්ධති කීපයක් ගන්නවා. මෙන්න මේ නල මාර්ගවලට කියන නම තමයි අන්තଃප්ලාස්මීය ජාලිකා. ගොඩක් වෙලාවට න්‍යෂ්ටියෙන් පටන් අරන් මේ සෛල ප්ලාස්මයේ දක්වා මේවා එනවා. අන්තঃප්ලාස්මීය ජාලිකා. මේක නම් කරන්න. මේකේ ඕගොල්ලන්ට පේන මේ අන්තঃප්ලාස්මීය ජාලිකාවල තනින් තන මේව 30 වගේ තව ඉන්ද්‍රියක වර්ගයක් එකට බැඳිලා ඉන්නේ. ඒක නිසා මේකට කියන්නේ රළු අන්තঃප්ලාස්මීය ජාලිකා. රළු අන්තঃප්ලාස්මීය ජාලිකා. එහෙම බැඳිලා නැත්තම් මේ බැඳෙන්නේ රයිබෝසෝම කියන ඉන්ද්‍රියක. එහෙම බැඳිලා නැත්තම් මෙන්න මේ තියෙන මේ වගේ එකක්. මේකට කියන්නේ සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා. එතරම් මේ තියෙන්නේ සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා. මේ තියෙන්නේ රළු අන්තঃප්ලාස්මීය ජාලිකා. සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා, රළු අන්තঃප්ලාස්මීය ජාලිකා. මේවායින් කරන්නේ පරිවහනය. පරිවහනය කියන්නේ සෛලය පුරා ද්‍රව්‍ය එක එක තැන් වලට ගෙනියනවා. එතකොට රළු අන්තঃප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ ප්‍රෝටීන පරිවහනය. මෙන්න මේ රළු. මේක රයිබෝසෝම තියෙනවනේ. මේ රයිබෝසෝම වලින් ඒවා ඉතා කුඩා වුණාට රයිබෝසෝම වලින් තමයි දරුවෝ ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේ. ප්‍රෝටීන නිපදවන්නේ. මේ නිපදවන ප්‍රෝටීන එක එක තැන් වලට පරිවහනය කරන්නේ රළු අන්තঃප්ලාස්මීය ජාලිකා වලින්. එහෙනම් රළු අන්තঃප්ලාස්මීය ජාලිකා වල කාර්යය තමයි ප්‍රෝටීන පරිවහනය කිරීම. මේක පැතලි හෝ නාලාකාර මෙහෙම දිගට සෛලය පුරා ව්‍යාප්ත වෙලා තියෙන නාල පද්ධතිය. හරිද? ඊට පස්සේ සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා මෙන්න මේවයි. කරන්නේ ලිපිඩ හා ස්ටෙරොයිඩ්. ලිපිඩ වර්ග, ස්ටෙරොයිඩ් වර්ග, ස්ටෙරොයිඩ් හෝමෝන තියෙනවා. ඔය අපේ ලිංගික හෝමෝන තියෙන්නේ ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රජන් මේ වගේ ඒවා ලිපිඩ අඩංගු ස්ටෙරොයිඩ් හෝමෝන විදිහට ගන්න ඔය අධිරුක්කේ පපුගඩුවට උඩින් තියෙන පොඩි කොටසක් තියෙන ඒවායි නිපදෙනවා. අන්න ඒ වගේ ඒවා. නිපදවල පරිවහනය කරනවා. ලිපිඩ, ස්ටෙරොයිඩ් නිපදවල පරිවහනය කරන්නේ සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා. එහෙනම් මේ දෙකේ වෙනස මොකක්ද? රළු අන්තঃප්ලාස්මීය ජාලිකාවල බිත්ති වලට රයිබෝසෝම බැඳිලා තියෙන තිත්තිත් වගේ තියෙනම් මේ රළු අන්තঃප්ලාස්මීය ජාලිකා. එහෙම නැත්නම් සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා. රයිබෝසෝම බැඳිලා නැත්නම් පටල වලට සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා. රළු අන්තঃප්ලාස්මීය ජාලිකා වලින් ප්‍රෝටීන පරිවහනය කරනවා. සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා වලින් ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවල පරිවහනය. ඔය ටික තමයි අපිට මූලික කොටස් විදියට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන හරිතලව. හරිතලව. ඒක සත්ව සෛලේ නෑ, ශාක සෛලේ විතරයි. මේ හරිතලවයකින් තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. මේ හරිතලව ඇතුලේ තියෙන වර්ණකයක් කොළ පාට. ඒ වර්ණකයේ නම තමයි හරිත ප්‍රදහෙවත් ක්ලෝරොෆිල්.
ක්ලෝරොෆිල්. මෙන්න මේ හරිත අප්‍රදවලට පුළුවන් ආලෝක ශක්තිය ආධාරයෙන් කාබන් ඩයොක්සයිඩුයි ජලයයි අමුද්‍රව්‍ය විදියට අරගෙන ග්ලූකෝසුයි ඔක්සිජනුයි නිපදවනවා. මෙන්න මේ ක්‍රියාවලියට කියන ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන ඉන්ද්‍රිකාව තමයි හරිතලව. මේක කොළ පාටයි. මේ හරිතලවයට පුළුවන් සෛලය තුල ගමන් කරන්න. එතෙන්ද යන්නේ ආලෝකයේ වැටෙන පැත්තට. ආලෝකයේ වැටෙන පැත්තට හරිතලව ගමන් කරනවා. ඒකත් මතක තියාගන්න. හරිද? හරිතලවයක කාර්යය තමයි ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවීම, ආහාර ග්ලූකෝස් සහ ඔක්සිජන් නිපදවීම. සත්ත්ව සෛලයක හරිතලව නැහැ. මොකද ඒගොල්ලෝ විෂම පෝෂී. මේගොල්ලෝ ස්වයං පෝෂී. තමන්ට අවශ්‍ය ආහාර පෝෂණය තමන් විසින්ම නිපදවා ගන්න මේගොල්ලොන්ට එහෙම බෑ. හරිද? හරිතලව ඊට අමතරව මම කතා කරා රයිබෝසෝම. මේ තිත් වගේ ඉන්ද්‍රිකාවලට කියන නම තමයි රයිබෝසෝම. රයිබෝසෝම. රයිබෝසෝම ඉතා කුඩා වුණාට කාර්යය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය. රයිබෝසෝම වලින් තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්නේ. මේක පටල නැති. මේක විශාල කරලා බැලුවම මේක උපේකක දෙකක් තියෙනවා මෙහෙම. රයිබෝසෝම එක මෙහෙම උපේකක දෙකක් තියෙනවා. හරිද? උපේකක දෙකක් තියෙන එකක් විශාල උපේකකයක් අනිත් එක මේක කුඩා උපේකකයක්. මේක ටිකක් ලොකුයි. මෙහෙම මේක පොඩි. ඔන්න ඔයගේ. කුඩා උපේකකයක් හා විශාල උපේකකයක් තියෙන කොටස් දෙකකින් යුක්තයි මේ රයිබෝසෝම. හරිද? රයිබෝසෝම වල කාර්යය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමට ස්ථාන සැපයීම. ඒවයි තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය වෙන්නේ. මේ රයිබෝසෝම ගොඩක් එකට සෙට් වුණාම කියන්නේ පොලිසෝම කියලා. මේ තියෙන මේ වගේ මම ඒක නම් කරන්නේ. එහෙම ඒවත් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න තව වැදගත් එකක්. දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන් වෙනවනේ ශාක සෛලයක හා සත්ත්ව සෛලයක වෙනස්කම්. ඒ කියන්නේ නැති දේවල් තියෙන දේවල්. මෙන්න මේක විශාල මධ්‍ය රික්තකයේ තියෙන ශාක සෛලයක විතරයි. සත්ත්ව සෛලයක නෑ. හරිතලව තියෙන්නේ ශාක සෛලයක විතරයි, සත්ත්ව සෛලයක නෑ. සෛල බිත්තිය තියෙන්නේ ශාක සෛලයක විතරයි, සත්ත්ව සෛලයක නෑ. ඒ වගේ ශාක සෛලයක නැති සත්ත්ව සෛලයක තියෙන කොටසක් තියෙන මෙන්න මේක. මේකට කියන්නේ කේන්ද්‍ර දේහ. මෙන්න මේ කොටස මේ තරුවක් වගේ කොටසයි මෙන්න මේ වගේ තියෙන කොටසයි. මේකට කියන්නේ කේන්ද්‍ර දේහ. කේන්ද්‍ර දේහ. කේන්ද්‍ර දේහය. ඒකේ වැදගත් වෙනවා සෛලය විභාජනය වෙන කාලෙට. සෛලය බෙදෙන කාලෙට වැදගත් වෙන ඉන්ද්‍රිකාවක් තමයි කේන්ද්‍ර දේහය. හරිද? කේන්ද්‍ර දේහය ශාක සෛලවල පිහිටලා නැහැ. සත්ත්ව සෛලවල පිහිටලා තියෙනවා. හරි. එහෙනම් ඔය ටික තමයි සෛලයක තියෙන කොටස් ටික. හරිද? අපිට ඔය ටික ඉගෙන ගන්න තියෙනවා. දැන් ඕගොල්ලෝ විද්‍යාවේ මේ ටික තමයි විද්‍යාව කියලා මහා ලොකුවට මේවා එක අකුරක් නැහැ කටපාඩම් කරන් යන්න එපා. මම කිව්ව විදිහට ඔය දැන් කියලා දීපු ටික මතක තියාගන්න. එච්චරයි. මොකද මේවා මහා දරුණුවට ප්‍රශ්න එන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ විද්‍යාවේ විශාල විෂය කොටසක්. එතකොට මේකෙනුත් එනවා ලකුණු 3ක් 4ක් 2ක් 1ක් ඒ වගේ ලකුණු ප්‍රමාණයක් එන්නේ. ඒතර අපි මේ ප්‍රමාණයට බර දීලා මේක ඉගෙන ගන්න. හරිද? ඒ කියන්නේ මේක අමතක කරන්න කියනවා නෙවෙයි. නැත්තම් ඔයගොල්ලෝ මේකම ඇඳලා මේකම පාඩම් කරලා ඒක විතරක් නෙවෙයි. විද්‍යාවේ තව ගොඩාක් දේවල් තියෙනවා. නැත්තම් මම දන්නවා ඔයගොල්ලෝ කරන වැඩ ඔය පළවෙනි පාඩම ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් ඒ වගේ ඒවා පාඩම් කරන දවසම හැමදාම පාඩම් කරන්න එක. හැමදාම විද්‍යාව පටන් ගත්තම පාඩම් කරන්න එක. ආයෙත් ඊළඟ දවසේ ඒකට ආයෙ සතියක් විතර මතක වෙලා ආයෙත් ඒක. ඒතර ඒ පාඩම් පුළුවන් අනිත් ඒවා බෑ. ඒක නිසා හැම එකක්ම ඉගෙන ගන්න. මේවා පුළුවන් වෙන්න නම් දරුවෝ මේවා අඳින්න ඕන. රූප සටහන් අඳින්න ඕන. රූප සටහන් ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න. එතකොට තමයි මේව මතක හිටින්නේ. හරිද? ඒ අඳින ගමන් අපි හිතන්න ඕන. මේකෙන් කරන්නේ මෙන්න මේක. මේ ඉන්ද්‍රිකාවෙන් මේක. එතකොට වෙනස්කම්. ශාක සෛලයක සත්ත්ව සෛලයක තියෙන වෙනස්කම්. ඒ ටික කරනවා නම් අපිට මේ පාඩම් හරි ලේසි. හරි. ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ශාක සෛලයක හා සත්ත්ව සෛලයක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ව්‍යුහයේ යටතේ. දර්ශීය ශාක සෛලයක් හා දර්ශීය සත්ත්ව සෛලයක්. හරි. දර්ශීය ශාක සෛලයක් හා දර්ශීය සත්ත්ව සෛලයක්. අපි යම් සෛලයක තිබිය යුතු සියලුම කොටස් ඇතුළත්ව අඳිනල්ද සෛලයක් දර්ශීය සෛලයක් ලෙස හඳුන්වනු ලැබේ. දර්ශීය සෛලයක් ලෙස හඳුන්වනු ලැබේ.
දර්ශීය සෛලයක් ලෙස හඳුන්වනු ලැබේ. එහෙම සෛල නැහැ කියන එකත් මතක තියාගන්න. හරිද? දර්ශීය සෛලයක් කියන්නේ සියලුම කොටස් ඇතුළත් කර අඳින ලද සෛලයක්. දැන් සත්ත්ව සෛලයන් නම් තියෙන්න පුළුවන් ඔක්කොම කොටස් මෙතන තියෙනවා. ශාක සෛලයන් නම් තියෙන කොටස් සියලුම ඉන්ද්‍රියක අනිකුත් කොටස් ඔක්කොම ඇතුළත් කරලා අඳලා තියෙනවා. එහෙම ඒව නැහැ. සමහර වෙලාවට මේකේ තියෙන සමහර කොටස් නොතිබෙන්න පුළුවන්. මේකෙත් සමහර කොටස් නොතිබෙන්න පුළුවන්. හරිද? ඒකද ව්‍යුහයට මේ කෘත්‍ය හැදිලා තියෙන්නේ මේ කෘත්‍යයට අනුව තමයි ව්‍යුහය හැදිලා තියෙන්නේ. ඒකට කරන කාර්යයට අනුව සමහර ඉන්ද්‍රියක කොටස් හැලිලා තියෙනවා. ඒවා එක්කම එක උගලන් දින සෛලයට තමයි කියන්නේ දර්ශීය සෛලයක් කියලා. හරි. ඊට පස්සේ පොඩි මේ යටින් ලියා ගන්න මෙහෙම පහත දැක්වෙන්නේ ඒක වෙනම ලියා ගන්න ඊළඟ රුලෙන් පහත දැක්වෙන්නේ සෛලයක ඇති ඉන්ද්‍රියකා හා සෛලයක ඇති කොටස් ඉන්ද්‍රියකානේ ඔක්කොම කොටස් ටික අපි කියන්නේ ඉන්ද්‍රියකා හා ව්‍යුහයක් සෛලයක ඇති කොටස් සහ ඒවායේ කාර්යයන් වේ. සෛලයක ඇති කොටස් හා ඒවායේ කාර්යයන් වේ. අංක 1 දාලා ලියා ගන්න සෛල බිත්තිය කියලා. අංක 1 සෛල බිත්තිය. අංක 1 සෛල බිත්තිය. ඒක යටතේ ලියා ගන්න ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් වේ. ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් වේ. මීට අමතරව හෙමිසෙලියුලෝස් හා ලිග්නීන් මීට අමතරව හෙමිසෙලියුලෝස් හා ලිග්නීන් හෙමිසෙලියුලෝස් හා ලිග්නීන් දැකගත හැකි වේ. දැකගත හැකි වේ කාර්යයන් වනුයේ සෛලයට හැඩයක් ලබා දීම ක්‍රමාවක් සංධාරණය හැඩයක් ලබා දීම ක්‍රමාවක් සංධාරණය හා ආරක්ෂාවයි. මෙය අජීවී පාරගම්‍ය ව්‍යුහයක් වේ. අජීවී පාරගම්‍ය ව්‍යුහයක් වේ. ඊට පස්සේ අංක 2 දෙවෙනි එක සෛල ප්ලාස්ම පටලය. සර් මෙහෙට මේ වහිනෝ මේ ගොරෝනොත් එක්ක සර් මේ මට හදිසක කට්නොත් මේ රෙකෝඩින්න දාන්න නන්ද? හරි කට්ටුනොත් කියන්නේ මම රෙකෝඩ් කරනවා දැනට එමුණත් රෙකෝඩින් එක දාන්න. හරිද? පුළුවන් තරම් ඉන්න බලන්න. සෛල ප්ලාස්ම පටලය. ඒක යටතේ ලියා ගන්න මෙහෙම ශාක සෛලයක සෛල බිත්තියට ඇතුළතින්ද
ශාක සෛලයක සෛල බිත්තියට ඇතුළතින්ද ශාක සෛලයක සෛල බිත්තියට ඇතුළතින්ද සත්ව සෛලයක පිටතම ආවරණය ලෙසද සත්ව සෛලයක පිටතම ආවරණය ලෙසද සත්ව සෛලයක පිටතම ආවරණය ලෙසද පිහිටයි පිහිටයි ලිපිඩ හා ප්‍රෝටීන වලින් සෑදී ඇත ලිපිඩ හා ප්‍රෝටීන වලින් සෑදී ඇත වරහන් ඇතුලේ ෆොස්ෆොලිපිඩ ග්ලයිකොලිපිඩ ග්ලයිකොප්‍රෝටීන කියලා වරහන් ඇතුලේ දාගන්න ෆොස්ෆොලිපිඩ ග්ලයිකොලිපිඩ ග්ලයිකොප්‍රෝටීන ෆොස්ෆොලිපිඩ glycolipid glycoprotein ඊට පස්සේ ලියා ගන්න අර්ධ පාරගම්‍ය පටලයකි අර්ධ පාරගම්‍ය පටලයකි අර්ධ පාරගම්‍ය පටලයකි glycolipid phospholipid glycoprotein glycolipid phospholipid glycoprotein වරහන් ඇතුලේ හරිද ඊට පස්සේ ආපහු අර්ධ පාරගම්‍ය පටලයකි සෛලය තුලට හා පිටතට ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීම සෛලය තුලට හා පිටතට ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීම පාලනය කරයි සෛලය තුලට හා පිටතට ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීම පාලනය කරයි හරි ඊට පස්සේ ලියා ගන්න සෛලෝප්ලාස්මය කියලා. ඔයගොල්ලන්ට A level O level ඉවර වෙලා A level වලදී ඉගෙන ගන්න තියෙන මේ සෛලෝප්ලාස්ම පටලයේ විදිය. ඕකේ තියෙන ප්ලාස්ම පටලයේ තියෙන මෙහෙම ෆොස්ෆොලිපිඩ අණු හැදිච්ච පිළිවෙලක් තියෙනවා. ඔයගොල්ලෝගේ පොතේ අන්තර් රූප සටහනේ තියෙනවා. හිත වලිගය කියලා කොටස් දෙකක් තියෙන ඒවා සම්බන්ධ වෙච්ච විදි. හරිද උඩින් ඇන්ටනා විදියට ග්ලයිකොලිපිඩ ග්ලයිකොප්‍රෝටීන සම්බන්ධ වෙන හැටි ඔය වෛරස් වගේව හඳුන ගන්න සෛලයකට ඇන්ටනා වගේම තියෙන සෛලයක ප්ලාස්ම පටලයේ හරිද ඒවා බලා ගන්න පුළුවන් ඒවා ගැන ඉගෙන ගන්න පුළුවන් A level වලට උසස් පෙළට ඔය වෛරස් එක්ක ප්‍රතිවෛරස වගේ දේවල් සෛලයක් තුළට ඇතුළු වීම වළක්වන්න හරිද ඒවා සෛල ප්ලාස්ම පටලයේ සිදුරු කරගෙන තමයි වෛරස වගේ ඒවා සෛලයක් තුළට ඇතුළු වෙන්නේ හරිද ඊට පස්සේ ලියා ගන්න ඊළඟ එක සෛලෝප්ලාස්මය තුන්වෙනි එක සෛලෝප්ලාස්මය ඒක යටතේ ලියා ගන්න සෛලෝප්ලාස්මයට ඇතුළතින් සෛලෝප්ලාස්මයට ඇතුළතින් ඇති ජල්ලිමය තරලමය කොටස ඇති ජල්ලිමය තරලමය කොටස වේ ජල්ලිමය තරලමය කොටස වේ සෛලයට හැඩයක් ලබා දීම සෛලයට හැඩයක් ලබා දීම
කමාවක් සෛලය තුල ඉන්ද්‍රිකා දරා සිටීම සෛලය තුල ඉන්ද්‍රිකා දරා සිටීම ඊට විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට මාධ්‍ය සැපයීම විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට මාධ්‍ය සැපයීම මේ කාර්යයන් වේ මේ කාර්යයන් වේ ඊට පස්සේ න්‍යෂ්ටිය 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 හතරවෙනි එක න්‍යෂ්ටිය ඒක යටතේ ලියා ගන්න සෛලය තුල ඇති ප්‍රධානම ඉන්ද්‍රිකාව වේ සෛලය තුල ඇති ප්‍රධානම ඉන්ද්‍රිකාව වේ පටල දෙකකින් වට වී ඇති අතර කියන්නේ ඒකට දිත්ත පටල මේ කියලා පටල දෙකකින් වට වී ඇති අතර ඇතුළත ඇතුළත න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින් දේහ ඇතුළත න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින් දේහ පිහිටා තිබේ සෛල විභාජනය වන විට සෛල විභාජනය වන විට සෛල විභාජනය වන විට ක්‍රොමැටින් දේහ වර්ණ දේහ ලෙස පෙනේ ක්‍රොමැටින් දේහ වර්ණ දේහ ලෙස පෙනේ වර්ණ දේහ ගැන අපි ඉස්සරහට ඉගෙන ගන්නවා වෙනම ඔයගොල්ලන්ට මම කියලා දුන්නේ අර සෙන්ට්‍රොමියර් එකක් තියෙන වර්ණ දේහාංශ තියෙන හරිද ඒක සෛල විභාජනය වන විට ක්‍රොමැටින් දේහ වර්ණ දේහ ලෙස පෙනේ මිනිසාගේ දේහ සෛලයක මිනිසාගේ දේහ සෛලයක මිනිසාගේ දේහ සෛලයක වර්ණ දේහ 46ක් අඩංගු වේ මිනිසාගේ දේහ සෛලයක වර්ණ දේහ 46ක් අඩංගු වේ ඒකත් මතක තියාගන්න දරුවෝ ඔය 46න් 23ක් ලැබෙන්නේ මවගෙන් 23ක් ලැබෙන්නේ පියාගෙන් හරිද අම්මගෙන් 23ක් හම්බ වෙනවා තාත්තගෙන් 23ක් හම්බ වෙනවා එහෙම තමයි 46 හැදෙන්නේ ඒ 23න් එකත් මතක තියාගෙන අහගෙන ඉන්නකො ඒ වර්ණ දේහ 46 තියෙනවා යුගල් 23ක් තියෙනවා අම්මගෙන් හම්බ වෙන එක වර්ණ දේහයක් තාත්තගෙන් හම්බ වෙන වර්ණ දේහයකට සමානයි ඒ කියන්නේ දිග සමානයි අර මැද පිහිටුම සමානයි බොහෝ දුරට ජාන සැකැස්ම සමානයි එතකොට කියනවා අපි මේ වගේ වර්ණ දේහ දෙකකට කියන්නේ සමාන ප්‍රමාණයෙන් යුක්ත සමාන ජාන සැකැස්මක් තියෙන වර්ණ දේහ යුගලකට කියන්නේ සමජාත වර්ණ දේහ. දැන් මේ වගේ දෙකක් තියෙනවා. ආයි අම්මගෙන් ලැබෙන එකයි තාත්තගෙන් ලැබෙන එකයි සමානයි. ආයි ඒ වගේ තව එකක් තියෙනවා. තව මෙහෙම එකක් තියෙනවා. ආයිත් මෙහෙම එකක් තියෙනවා. හරිද? ඒ වගේ මේව සමානේම තියෙන්නේ. හරිද? එතකොට එක දිග පොඩි ඒවා වෙනවා ලොකු ඒවා වෙනවා. ඒ වගේ යුගල් 23ක් තියෙනවා. එතකොට සමජාත වර්ණ දේහ යුගල් තියෙන්නේ 23යි. වර්ණ දේහ 46යි. ඔය අකුරු වලින් වචන වලින් වෙනස් වෙන උත්තර. මිනිසාට වර්ණ දේහ නම් තියෙන්නේ 46යි. වර්ණ දේහ යුගල් නම්
23යි. ඒ 46 නත් දෙකේම තියෙන 23යිනේ. හරිද? 23යි. ඒ 23න් 22ක්. මතක තියාගන්න. ඒ 23න් 22ක්. යුගල් 23න් 22ක්. අලිංග වර්ණ දේහ යුගල්. එක යුගලක් ලිංග වර්ණ දේහ යුගලය. හොඳට මතක තියාගන්න. වර්ණ දේහ යුගල් 23න් 22ක් අලිංග වර්ණ දේහ යුගල්, එකක් ලිංග වර්ණ දේහ යුගලය. ඒකේ තේරුම ඒ වර්ණ දේහ යුගලෙන් තමයි මිනිස්සයා ගැහැණුද පිරිමිද කියන එක තීරණය කරන්නේ. එක වර්ණ දේහ යුගලයි බලපාන. හරිද? ඒ කියන්නේ ලිංගික අවයවය ඇතිවීමට බලපාන්නේ නැත්නම් ප්‍රජනක පද්ධතිය පුරුෂද ස්ත්‍රීද කියන එක තීරණය වෙන්නේ ඒ වර්ණ දේහ යුගලෙන්. ලිංග වර්ණ දේහ යුගල් එකයි. අලිංග වර්ණ දේහවල වලින් තමයි ඔයගොල්ලෝගේ උස්සද, මිටිද, කළුද, සුදුද ඒ ඔක්කොම තීරණය වෙන්නේ ඒවයි. ඒවට අමතරව තව ලිංග වර්ණ දේහ යුගලෙත් ඒවා තියෙනවා ඒ ඥාන. හැබැයි ලිංගය නිර්ණය කිරීමට අදාළ ඥානය තියෙන්නේ ලිංග වර්ණ දේහ යුගල විතරයි. 23යි යුගල් තියෙන්නේ වර්ණ දේහ නම් 46යි. ඒක මතක තියාගන්න. ඒ 46 ලැබෙන්නේ අම්මගෙන් 23යි තාත්තගෙන් 23යි විදියට. ඊට පස්සේ යටින් වෙනම ලියා ගන්න අපහු න්‍යෂ්ටියේ ප්‍රධාන කාර්ය වන්නේ සෛලයේ සියලු ජීවක්‍රියා පාලනය කිරීමයි. සෛලයේ සියලු ජීවක්‍රියා පාලනය කිරීමයි. සෛලයේ සියලු ජීවක්‍රියා පාලනය කිරීමයි. එමෙන්ම වර්ණ දේහ මගින් ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය කිරීම. සිදු කරනු ලැබේ. න්‍යෂ්ටියේ කාර්යයන් තුනක් කියලා දුන්නා. ඒ තුන මතක තියාගන්න. සිදු කරනු ලැබේ. ඊළඟ එක මයිටොකොන්ඩ්‍රියම. ඒක යටතේ ලියා ගන්න ද්විත්ව පටලමය ඉන්ද්‍රිකාවකි මයිටොකොන්ඩ්‍රියම. ඒක යටතේ ලියා ගන්න ද්විත්ව පටලමය ඉන්ද්‍රිකාවකි ශක්ති බලාගාරය කමාවක් ජව පොළ ලෙසද හඳුන්වයි. ස්වායු ශ්වසනය මගින් ශක්තිය නිපදවීම මේ කාර්ය වේ. ස්වායු ශ්වසනය මගින් ශක්තිය නිපදවීම මෙහි කාර්යය වේ. ඊට පස්සේ ගොල්ගි සංකීර්ණය. ගොල්ගි සංකීර්ණය
එක යටතේ ලියා ගන්න පැතලි තැටි රාශියක් එක මත එක ඇති ලෙස පැතලි තැටි රාශියක් එක මත එක ඇති ලෙස සැකසුණු පැතලි තැටි රාශියක් එක මත එක ඇති ලෙස සැකසුණු ඒක පටලමය ඉන්ද්‍රිකාවකි ඒක පටලමය ඉන්ද්‍රිකාවකි ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම කාර්යය වේ ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම කාර්යය වේ ඊළඟට රයිබෝසෝම පටල රහිත කුඩා ඉන්ද්‍රිකාවකි රයිබෝසෝම පටල රහිත කුඩා ඉන්ද්‍රිකාවකි සෛල ප්ලාස්මයේ නිදහස්ව හෝ සෛල ප්ලාස්මයේ නිදහස්ව හෝ රළු අන්තଃප්ලාස්මීය ජාලිකාවලට බැඳී හෝ සෛල ප්ලාස්මයේ නිදහස්ව හෝ රළු අන්තঃප්ලාස්මීය ජාලිකාවලට බැඳී හෝ පිහිටයි බැඳී හෝ පිහිටයි ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ස්ථාන සැපයීම ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ස්ථාන සැපයීම මේ ප්‍රධාන කෘත්‍ය වේ මේ ප්‍රධාන කෘත්‍ය වේ මෙහි ප්‍රධාන කෘත්‍ය වේ ඊළඟ අන්තଃප්ලාස්මීය ජාලිකා අන්තःප්ලාස්මීය ජාලිකා ඊළඟ එක අන්තःප්ලාස්මීය ජාලිකා ඒක යටතේ ලියා ගන්න රළු හා සිනිඳු ලෙස ආකාර දෙකකි රළු හා සිනිඳු ලෙස ආකාර දෙකකි රළු හා සිනිඳු ලෙස ආකාර දෙකකි රළු අන්තঃප්ලාස්මීය ජාලිකාවල පෘෂ්ඨයට රයිබෝසෝම බැඳී ඇති අතර රළු අන්තঃප්ලාස්මීය ජාලිකාවල පෘෂ්ඨයට රයිබෝසෝම බැඳී ඇති අතර සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකාවල එසේ නොවේ සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකාවල එසේ නොවේ
එසේ නොවේ. රළු අන්තප්ලාස්මීය ජාලිකා මගින් ප්‍රෝටීන පරිවහනය කරයි. රළු අන්තප්ලාස්මීය ජාලිකා මගින් ප්‍රෝටීන පරිවහනය කරයි. රළු අන්තප්ලාස්මීය ජාලිකා මගින් ප්‍රෝටීන පරිවහනය කරයි. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා මගින් ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කරයි. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා මගින් ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කරයි. නිපදවා පරිවහනය කරයි. ඊළාට රික්තක. ඊළඟ එක රික්තක. ඒක යටතේ ලියා ගන්න. ශාක සෛලවල විශාල මධ්‍ය රික්තක පවතී. ශාක සෛලවල විශාල මධ්‍ය රික්තක පවතී. මෙහි සෛල යුෂය නම් තරලයක් පිරී ඇත. මෙහි සෛල යුෂය නම් තරලයක් පිරී ඇත. මෙහි සෛල යුෂය නම් තරලයක් පිරී ඇත. ඒක පටලමය වේ. ඒක පටලමය වේ. මේවා හැම එකක්ම දරුවෝ විභාගෙට අහලා තියෙන එකයි මේ ඔක්කොම දෙන්නේ අතාරින්න නැතුව. හරිද? විභාගෙට එනවා කියන දේවල් ටික තමයි මේ දෙන්නේ. ඒක පටලමය වේ. සෛල යුෂයේ ජලය කමාවක් සීනි කමාවක් අයන වර්ග හා වර්ණක. ජලය සීනි අයන වර්ග හා වර්ණක අඩංගු වේ. ජලය සීනි අයන වර්ග හා වර්ණක අඩංගු වේ. හොඳට මතක තියාගන්න. සත්ත්ව සෛලවල කුඩා රික්තක තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? එක්ක නෑ එක්ක ඉතා කුඩා ඒවා තියෙන. ශාක සෛලවල විශාල රික්තක තියෙනවා. හරි. ඊට පස්සේ එතන ලියා ගන්න මෙහි කාර්යයන් ලෙස ජල තුල්‍යතාව පවත්වා ගැනීම, කමාවක් සන්ද අකාෂ්ඨීය ශාකවල සන්ධාරණයට හා වර්ණක මගින් සෛලවල වර්ණය ලබා දීම.
දායක වේ. වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීමට දායක වේ. දායක වේ. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න ශාක සෛලයක හා සත්ත්ව සෛලයක ඇති වෙනස්කම් කියලා. ශාක සෛලයක හා සත්ත්ව සෛලයක ඇති වෙනස්කම්. ඒක මම දැන් කතා කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක ගෙදරදී ලියා ගන්න. මෙතන වගුව තියෙනවා. වගුවේ ශාක සෛල සත්ත්ව සෛල වෙන් කළා වෙනස්කම් ටික ලකුණු කරලා තියෙනවා. සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැත. ශාක සෛලයක සෛල බිත්තියක් ඇත. සත්ත්ව සෛලයක වැඩි අවකාශයක් ගන්න සෛල ප්ලාස්මය මේ සත්ත්ව සෛලයේ වැඩි අවකාශයක් ගන්න සෛල ප්ලාස්මය ශාක සෛලයේ සෛල ප්ලාස්මය කෙලවරට තල්ලු වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ සත්ත්ව සෛලයේ විශාල රික්තක නැහැ. ශාක සෛලයේ විශාල මධ්‍ය රික්තක එකක් හරි කීපයක් හරි තියෙනවා. සත්ත්ව සෛලයේ හරිත ලව නැහැ. ශාක සෛලවල බොහෝ ශාක සෛලවල හරිත ලව තියෙනවා. හැම එකේම නැහැ. බොහෝ ශාක සෛලවල හරිත ලව තියෙනවා. ඊට පස්සේ සත්ත්ව සෛලවල උතන මේ වගුවේ නැති එකක් තියෙනවා. සත්ත්ව සෛලවල කේන්ද්‍ර දේහ තියෙනවා. ශාක සෛලවල කේන්ද්‍ර දේහ නැහැ. ඒකත් එතන ලියා ගන්න. ඒක ගෙදරදී ලියන්න. ඒක නැත්තම් අපිට අපරාධ වෙලාව. දැන් මම ඊළඟ කොටසට යනවා. සෛල වර්ධනය හා විභාජනය. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සෛල වර්ධනය හා විභාජනය. සෛල වර්ධනය හා විභාජනය. වර්ධනය. හරි. වර්ධනය කියන්නේ වියලි බරේ සිදුවන වැඩිවීම. හරිද? ප්‍රමාණය හෝ වියලි බරේ වැඩිවීම හැබැයි අප්‍රතිවර්ත ලෙස. හරිද? දැන් සමහර ලෙඩවලදී මිනිස්සු මහත් වෙනවා. පොඩක් මේක හොඳට තේරුම් ගන්නකො. සමහර රෝගවලදී මිනිස්සු මහත් වෙනවා. උදාහරණයක් වකුගඩු රෝග. වකුගඩු රෝගවලදී අපේ ශරීරයේ පටක අතර තරල එකතු වෙනවා. කකුල් ඉදි වෙනවා, ඇඟ මහත් වෙනවා, මූණ පිම්බෙනවා. අපි හිතන මේ මිනිස්සේ මහත් වෙලා කියලා. සමහර රෝගවලදී ඒ වගේ තියෙනවා. හරිද? ඊට පස්සේ ටික දවසක් යනකොට ආපහු කෙට්ටු වෙනවා. ආපහු කෙට්ටු වෙනවා. එතකොට ඒක ඇවිල්ලා වර්ධනයක් නෙවෙයි. දැන් ඕගොල්ලෝ ගන්නවා කඩල ඇටයක් වතුරට දැම්මම කඩල ඇටේ පිම්බෙනවා. ඒක වර්ධනයක් නෙවෙයි. එතෙන්දි වෙන්නේ සෛලවලට ජලය උරාගෙන රික්තකවල ජලය පිරීලා සෛලය විශාල මේ කඩල ඇටේ ලොකු වෙන්නේ. ඒක නෙවෙයි ආයිත් අපි වේලුවොත් එම සමහර වෙලාවට ආපහු පොඩි වෙන්න පුළුවන්. ඒක වර්ධනයක් නෙවෙයි. වර්ධනයක් කියන්නේ වියලි බරේ හෝ ප්‍රමාණයේ අප්‍රතිවර්ත. අප්‍රතිවර්ත කියන්නේ ආපස්සට සිදු නොවන විදියට වැඩිවීම. හරිද? එහෙනම් වර්ධනයක් කියන වචනේ තේරුම මොකක්ද කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා. සෛලයක් වර්ධනය වුණාට පස්සේ ඊළඟ පියවර විදියට සිද්ධ වෙන්නේ විභාජනය. විභාජනය කියන්නේ වර්ධනය වූ සෛලයක් බෙදිලා නව සෛල බිහිවීමේ ක්‍රියාවලිය. හරිද? මේ සෛලයකට ඕන විදියට විශාල වෙන්න බෑ. සෛලයකට තියෙන වර්ධනයේ උපරිම සීමාව. ඒ වර්ධනයේ උපරිම සීමාවට දැන් මිනිස්සෙක් ඕගොල්ලෝ දන්නවනේ අවුරුදු 25ක් විතර ගියාට පස්සේ එතනින් එහාට උස යන්නේ නැහනේ. එයාගේ වර්ධනයේ උපරිම සීමාවක් තියෙනවා. සෛලවලටත් එහෙමයි. මිනිස්සෙක්ගේ ඇඟයක් තියෙන සෛලත් ඕන විදියට විශාල වෙන්නේ. ඒ සෛලයට යම් කිසි ප්‍රමාණයකට විශාල වෙලා එතනින් එහාට සෛලය විශාල වෙන්නේ නැහැ. එතනින් එහාට සෛල ගණන වැඩි වෙනවා. මිනිස්සෙක් උස යන්නේ මහත් වෙන්නේ දික් වෙන්නේ. හරිද? අස්ති දික් වෙන්නේ, අතපය දික් වෙන්නේ, මහත් වෙන්නේ උස යන්නේ සෛල ගණන වැඩි වෙනවා. සෛලයේ ප්‍රමාණය විශාල වෙන්නේ නැහැ. ප්‍රමාණය එක්තරා ප්‍රමාණයකට පස්සේ එතනින් එහාට උපරිම සීමාවෙන් පස්සේ වර්ධනයක් වෙන්නේ නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එතනින් පස්සේ සිද්ධ වෙන්නේ විභාජනය.
දැන් අපි ඉගෙනගත්ත සෛලවාදයෙන් අපේ ඇඟේ තියෙන සියලුම සෛල ඇති වෙන්නේ කලින් පැවති සෛලයක් විභාජනය වෙලා. කලින් පැවති සෛලයක් බෙදිලා. හරි. එහෙනම් වර්ධනය කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිනේ. ඊට පස්සේ අපි යමු විභාජනයට. සෛල විභාජනය අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. පළවෙනි එක තමයි ඌනන විභාජනය. මේ සෛල විභාජනය ගැන දැන් කතා කරන්නේ. සෛල විභාජනය වන් කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක තමයි ඌනන විභාජනය. දෙවෙනි එක තමයි අනූනන විභාජනය. ඌනන අනූනන. දැන් මම ඕගොල්ලන්ට කියලා දුන්නා මිනිස්සෙක්ගේ දේහ සෛලයක මිනිස්සෙක්ගේ හොඳට මතක තියාගන්න මිනිස් විශේෂයෙන් දේහ සෛලයක වර්ණ දේහ තියෙනවා කියලා නැස්තිය මේ වගේ වර්ණ දේහ තියෙනවා කියලා නැස්තිය ඇතුලේ 46ක්. මේ 46ක් තියෙනවා නැස්තියේ තියෙන වර්ණ දේහ ගණන 23ක් බවට පත් වෙවි. දැන් මේ එකක තියෙන වර්ණ දේහ 23යි. 23ක් බවට පත් වෙමින් සෛල බෙදෙනවා නම් අන්න කියන ඌනන විභාජනය. මිනිස්සෙගේ සෛලයේ මේ සාමාන්‍ය දේහ සෛලයක නැස්තියේ තියෙන වර්ණ දේහ 46යි. එතනින් හැදෙන සෛලත් වර්ණ දේහ 46ක් විදියට මෙතන 46න් 23යි මෙතන 46න් 46යි. අන්නේම සෛල බෙදෙනවා නම් අපි කියන එකට අනූනන විභාජනය. වර්ණ දේහ ගණන අඩක් බවට පත් වෙමින් සෛල විභාජනය වීමට තමයි කියන්නේ ඌනන විභාජනය. කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඔක මතක තියෙනවා ඔයගොල්ලන්ට. ඌනන කියන්නේ අඩු වෙනවා. ඌනනේ වෙනවා කියන්නේ අඩු වෙනවා කියන්නේ. අනූනන කියන්නේ අඩු වෙන්නේ නැහැ. වර්ණ දේහ ගණන නියතව තමයි. අර්ථ දැක්වීම මොනවයි? ඌනන විභාජනය කියන්නේ නම් වර්ණ දේහ ගණන අඩක් බවට පත් වෙමින් සෛල විභාජනය වීමේ ක්‍රියාවලියට අපි කියනවා ඌනන විභාජනය. හරිද? අනූනන විභාජනය කියන්නේ වර්ණ දේහ ගණන නියතව තබා ගැනීමෙන් සෛල විභාජනය වේ. ඒ විභාජනය කියන්නේ යම් සෛලයක් බෙදිලා නව සෛල ඇති වීම. පොතේ තියෙන මෙහෙම. නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය. සෛලයක් බෙදිලා අලුත් සෛල හැදෙනවා. ඒකට තමයි කියන්නේ විභාජනය. කොටස් දෙකයි ඌනන හා අනූනන. එතකොට අහගන්න දරුවෝ මුලින්ම සෛලයක විභාජනය වෙන්නේ න්‍යෂ්ටි. එක පාට සෛල දෙකට බෙදෙන්නේ නැහැ. මුලින්ම න්‍යෂ්ටිය දෙකට බෙදෙනවා. හරිද? පළවෙනි පියවර විදියට න්‍යෂ්ටිය විභාජනය එක න්‍යෂ්ටිය න්‍යෂ්ටි දෙක. ඊට පස්සේ ආයි සෛල ප්ලාස්මය බෙදෙනවා. න්‍යෂ්ටියට පිටින්නේ සෛල ප්ලාස්මය තියෙන. සෛල ප්ලාස්මය බෙදලා සෛල දෙකකට වෙනවා. පළමුව න්‍යෂ්ටි විභාජනය සිද්ධ වෙලා ඊට පස්සේ තමයි සෛල ප්ලාස්මීය විභාජනය වෙන්නේ. හරිද? මේ න්‍යෂ්ටිය විභාජනය වෙන්න කිට්ටු වෙනකොට මේ න්‍යෂ්ටිය බෙදෙන්න පටන් ගන්නකොට ආරම්භ වෙනකොට මෙන්න මේ අර න්‍යෂ්ටියේ තිබිච්ච කෙඳි කෙඳි වගේ ව්‍යුහයන් අපි ඒවට කියව ක්‍රොමැටින් දේහ නැත්නම් ක්‍රොමැටින් ජාලය. ක්‍රොමැටින් දේහ පේන්න ගන්නවා. ඒවා අපි හඳුන්වනවා පේන්න ගත්තට පස්සේ ඒවා හඳුන්වනවා වර්ණ දේහ. මොනවා කියලාද කියන්නේ? වර්ණ දේහ. දැන් වර්ණ දේහයක් මම ඇන්දොත් මෙන්න මේ වගේ. හරිද? මේකේ තියෙන මෙන්න මෙහෙම කොටස් දෙකක්. මැද තියෙන මෙන්න මේ වගේ කොටස්. මෙන්න මේ කොටස් දෙකට කියන්නේ වර්ණ දේහාංශ. වර්ණ දේහාංශ. වර්ණ දේහාංශ. මෙන්න මෙතෙන්ට කියන්නේ සෙන්ට්‍රොමියරය. සෙන්ට්‍රොමියරය. වර්ණ දේහාංශ තියෙන ඊළාට සෙන්ට්‍රොමියරය තියෙන. ඊට පස්සේ සෛල බෙදෙන ඊළඟ පියවර දැන් වර්ණ දේහ පේන්න ගන්නවා. ඊට පස්සේ මේ වර්ණ දේහ ද්විගුණ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක. මේ සෙන්ට්‍රොමියරේ මේ පැත්තට මෙන්න මේකට සමාන වර්ණ දේහාංශයක් හැදෙනවා. හරිද? මේ වර්ණ දේහාංශයට සමාන කොටස මේ පැත්තේ ආපවද එක විදියයි. ආයි මේ පැත්තටත් ඒ වගේම එකක් හැදෙනවා. මේ වර්ණ දේහාංශයට සමාන වර්ණ දේහාංශයක් මේ ද්විගුණ වෙනවා, දෙගුණ වෙනවා. වර්ණ දේහාංශ ඩබල් වෙනවා. හරිද? ඊට පස්සේ තමයි ඊළඟ පියවරට යන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ඇතිනේ සෛලයක් විභාජනය කිට්ටු වෙනකොට න්‍යෂ්ටිය තුල තියෙන ක්‍රොමැටින් දේහ පේන්න ගන්නවා. ක්‍රොමැටින් දේහ පේන්න ගන්නවා. ක්‍රොමැටින් දේහ පේන්න ගන්නකොට අපි ඒවට කියන වර්ණ දේහ කියලා. වර්ණ දේහ මිනිස්යාගේ නම් තියෙන 46ක්. වර්ණ දේහයක් හැදිලා තියෙන්නේ වර්ණ දේහාංශ හා සෙන්ට්‍රොමියරයකින්.
මැද තියෙන කොටසට කියන්නේ සෙන්ට්‍රොමියර්. ඊට පස්සේ සෛලය බෙදෙනකොට මුලින්ම වෙන්නේ මේ වර්ණ දේහාංශ ද්විගුණ වෙනවා. ද්විගුණ වෙනවා. එතකොට අර දෙපැත්තේ වර්ණ දේහාංශ දෙක තියෙන විදිහට හටගන්නවා. දැන් ඕගොල්ලන්ට මම ඉස්සෙල්ලත් කිව්වා යම් ජීවි විශේෂයක නැත්නම් මිනිස්සයෙක්ගේ මම කිව්ව මිනිස්සෙක්ගේ දේහ සෛලයක්. දේහ සෛලයක් කියන වචනයට තව සමාන වචනයක් තමයි දෛහික සෛලය. වචන දැනගන්න එපා ඔයගොල්ලෝ. මිනිස්සෙක්ගේ සාමාන්‍ය දෛහික සෛලයක වර්ණ දේහ තියෙනවා 46ක්. තව විදිහකට කියනවා නම් කිසියම් ජීවි විශේෂයක් සඳහා දෛහික සෛලයක පවතින වර්ණ දේහ ගණන නියතයක්. දැන් අදිසියවත් ඕගොල්ලෝගේ සෛල අරගෙන ඉවර වෙලා වර්ණ දේහ ගාන චෙක් කරොත් 46 නෙවෙයි නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ මිනිස්සෙක් නෙවෙයි. හරිද? සාමාන්‍ය මිනිස්සෙක් නම් වර්ණ දේහ කීයද තියෙනවනේ 46යි. 46ට වඩා වෙනස් නම් වෙන විශේෂයක්. කියන්න බෑ අපිට නේ. එහෙම හැදලා තිබුණොත් එම හදිස්සියම වර්ණ දේහ ගන්න මිනිස්සෙක් නම් දරුවෝ 46යි. එහෙනම් සතාගේ සතාට වෙනස් වෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ දකින්න තියෙන ගෙම්බගේ වර්ණ දේහ 26ක් තියෙනවා කිව්වේ. ඉතින් ඒ වගේ මිනිස්සෙක් කර වෙනත් ජීවියෙක් නම් ඒගොල්ලෝගේ ඒ විශේෂයේ වර්ණ දේහ ගන්න නියතයි. දැන් ගෙවතු මෑ ශාකේ වර්ණ දේහ 14ක් තියෙනවා. ඒ ගෙවතු මෑ ශාකයට නියතයි. එහෙම වර්ණ දේහ 14ක් තියෙනවා නම් ඒ ගෙවතු මෑ. ගෝල් ෆිෂ්ට තියෙන වර්ණ දේහ 100ක්. හරි චිම්පන්සියට 48ක්ද කොහෙද කියනවා. මට මතක හැටියට. එතකොට වර්ණ දේහ ගණන යම් ජීවි විශේෂයක සෛලයක නියතයි. ඒ වර්ණ දේහ ලැබෙන විදිහත් ඕගොල්ලන්ට මම කියලා දුන්නා. මේවා තියෙන්නේ යුගල් වශයෙන්. හරිද? ඒ යුගල් වලට මම කිව්ව නම තමයි සමජාත වර්ණ දේහ යුගල්. දැන් දෙවෙනි කාරණේ අහන්න. එතකොට ඕගොල්ලන්ට දැන් පුළුවන්. සමජාත වර්ණ දේහ යුගල්. සමාන ප්‍රවේණික තොරතුරු දරන හරිද? සමාන ප්‍රමාණයේ වර්ණ දේහ යුගලකට. මෙන්න මේවා. මෙහෙම එකක් තියෙනවා. ආයිත් ඒ වගේම එකක් තව තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාට එක ළඟ ඉන්නේ. ආයිත් මෙහෙම එකක් තියෙනවා. මේ ඔක්කොම එක සයිස් නෑ හරිද? ඒ වගේම තව එකක් තියෙනවා. මෙන්න මේ වගේ වර්ණ දේහ යුගලකට කියන්නේ සමජාත වර්ණ දේහ යුගල. සමජාත වර්ණ දේහ එහෙම නැත්නම් කියනවා සමප්‍රභව වර්ණ දේහ. වචන දෙකක් වුණ මම කිව්වා. සමජාත වර්ණ දේහ එහෙම නැත්නම් සමප්‍රභව වර්ණ දේහ. මේ සමජාත වර්ණ දේහ යුගලේ එකක් අපිට ලැබෙන්නේ අම්මගේ. අනිත් එක ලැබෙන්නේ තාත්තගේ. එතකොට අම්මගෙන් ලැබෙන 23. ඒ 23 අපි කියන්නේ සිම්පල් n කියලා. 23. ඒක ගුණ. එක මේ භාගයයි නම් තියෙන ඒක ගුණ කියලා කියන්නේ. අම්මගෙන් 23. තාත්තගෙන් 23. තව සිම්පල් n. එතකොට මගේ ගාව තියෙන වර්ණ ශෛලයක දේහ ශෛලයක වර්ණ දේහ තියෙන 46යි. එතකොට 2යි. සාමාන්‍ය දේහ ශෛලයක තියෙන වර්ණ දේහ ගණන 2යි කියලා සලකන්නේ 46. ජන්මානුවක තියෙන වර්ණ දේහ ගණන 23යි අපි ඒක සිම්පල් n වලින් දක්වන්නේ. ඒ වගේ දෙගුණයක් වෙනකොට 2යි. ඒ 2යි තියෙන්නේ යුගල් 23ක් විදියට. හරිද? තනි තනියෙන් ඉන්නේ නැහැ. මම ඒකත් ඔයගොල්ලෝ කියන්නේ 23න් 22ක් අලිංග වර්ණ දේහ යුගල. එක යුගලක් ලිංග වර්ණ දේහ යුගලයි. ඒකෙන් තමයි තීරණය කරන්නේ මිනිස්යාගේ ලිංගය. මිනිස්යා ගෑනුද පිරිමිද කියන එක තීරණය කරන්නේ අන්න ඒකයි. එහෙනම් දැන් ඔන්න මම අද කොටස් ටිකක් කියලා දෙනවා. මම ඔකේ නෝට් එක දැන් අද දෙන්නේ නැහැ. හරිද? එනවා මතක තියාගන්න සමජාතීය වර්ණ දේහ යුගලක් කියන්නේ සමාන ප්‍රවේණික තොරතුරු අඩංගු වන එකම ප්‍රමාණයේ වර්ණ දේහ දෙකක්. සමජාත වර්ණ දේහ යුගලක් කියලා අපි හඳුන්වනවා. මිනිසාගේ දේහයක ශෛලයක වර්ණ දේහ තියෙන 46ක්. සමජාත වර්ණ දේහ යුගල් තියෙන 23ක්. 22ක් අලිංග වර්ණ දේහ යුගල්. එක යුගලක් ලිංග වර්ණ දේහ යුගල. ලිංගය තීරණය කරන යුගල තුනයි කියන ලිංග වර්ණ දේහ යුගල කියලා. මම අදට මම උතනින් පාඩම නවත්තනවා. අපිට ලබන සතියේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. හරිද? ලබන සතියේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. ඒතර මවුලේ පාඩමත් ඉවරයි. ලබන සතියේ ඉවර කරන්න පුළුවන් කියන්නේ ලබන සතියේ නෙවෙයි. ලබන සතියේ මේ පාඩම ඉවර කරලා ඊළඟ පාඩමටත් අපිට යන්න පුළුවන්. දැන් පොඩි කොටසක් තියෙනවා අපිට. හරිද? එතකොට අපිට 8 වෙනි පාඩමත් යන්න පුළුවන්. ඒත් අපේ වේගය තාමත් මදි. හරිනම් අපි 9 10 වගේ පාඩම් වල ඉන්න ඕනේ. හැබැයි 9 10 පාඩම් පොඩි පාඩම්. ඊට පස්සේ අපිට හම්බ වෙන 9 පාඩම්. 9 පාඩම පොඩි පාඩමක් 10 පාඩම් පොඩ්ඩක් ලොකුයි. ආයිත් 11 12 පොඩි පාඩම් ටිකක් තියෙනවා. අපි ඊට පස්සේ අර ඉක්මනට පාඩම් ඉවර කරගන්න ඕන නිසා අපි උත්සාහ කරමු 8 වෙනි පාඩම මම පොඩ්ඩක් සලකලා බලන්න. 8 වෙනි පාඩම ලේසි පාඩමක්. මේ 9 11 12 පාඩම් ටික කරා නම් අපිට
දවසින් දෙකෙන් පාඩම් ටිකක් කවර් කරගන්න පුළුවන්. අපි බලමු කොහොම හරි ඒ යන විදියත් එක්ක පාඩම් ටික කරගන්න. 6:45ට ආපහු පේපර් ක්ලාස් එක තියෙනවා. ඔයගොල්ලෝ දැන් සෑහෙන ප්‍රමාණයක් සයන්ස් කරනවා. මාසෙකට දවස් 12ක් කරනවා. පේපර් එක පන්තියටයි හරියට මේ තියරි ක්ලාස් වලට ඔයගොල්ලෝ සම්බන්ධයි. ඊට අමතරව තව අමතර දානවා කියන්නේ මාසෙට දවස් 13ක් 14ක් කරනවා හරියට ඔයගොල්ලෝ සම්බන්ධ වුණොත්. ඒක නිසා හරියට පන්ති ටිකට සම්බන්ධ වෙන්න විද්‍යාව ටික කවර් කරගන්න. හරිනේ? එහෙමනම් අදට උතනින් නවත්තනවා. ආයි ක්ලාස් තියෙන්නේ අඟහරුවාදා කීයටද? අඟහරුවාදා ක්ලාස් එක ඕගොල්ලොන්ට මම පොඩ්ඩක් 11 වසරේ අයත් එක්ක කතා කරලා දාන්න. හොඳේ? මොකද දන්නවද මේ නැත්තම් අර පන්ති කට් වුණොත් මේ කියන්නේ තියෙන මේවෙකත් එක්ක ගැටලුවක් වෙනෝනේ. මේ ඒගොල්ලොත් අපි මවුලේ පාඩමට ගමු. පොඩ්ඩක් ඒගොල්ලොන්ට මොකද මවුලේ පාඩම කියන එක මේ සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ටත් බෑ. හරිනේ? එකපාරක් ඉගෙන ගත්තට ගණන් හදන්න අමාරුයි. ඒක නිසා අපි පොඩ්ඩක් ඒකත් එක්ක බලලා මම කියන්නම්. හරිද? ඊළඟ සෙනසුරාදා අනිවාර්යෙන් තියෙනවා. අඟහරුවාදා නැති වුණත් අඟහරුවාදා මම කියන්නම් ඒගොල්ලොන්ගේ වෙලාවත් එක්ක බලලා ඕගොල්ලොන්ට අඟහරුවාදා ගැටලුවක් නැහැනේ 3ට පටන් ගත්තොත් 3:00 පටන් ගත්තොත් මට පන්තියක් පරක්කු වෙනවා. 3 ඉඳලා 5 වෙනකන් දැම්මොත් ගැටලුවක් නැහැ නේද? ඊළඟට ඕගොල්ලෝ ගෲප් එක බලන්න. ගෲප් එක බලලා මේ එහෙම ටයිම් එක දාලා තිබුණොත් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. හරිනේ? අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න දරුවෝ නැත්තම් මේ අපරාධේ පාඩම් ටික අතහැරුණොත්. හරි. එහෙනම් අදට උතනින් නවත්තනවා. ආයි 6:45 පේපර් පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් කාටත් ආයිබෝවන්.